හරි එහෙමනම් අපි පටන් ගමු පාඩම. හැමෝම ඇවිල්ලා ඇති. LPL බලන අය බලන්න ඉඩ ඇරලා අපි එහෙමනම් පටන් ගමු. විද්‍යුත් චුම්බක ප්‍රේරණය පාඩමේ දෙවෙනි කොටස අපි ඊයේ සතියේට කලින් සතියේ කතා කරා විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය ගැන. එතකොට අපි ප්‍රමින්ගේ ප්‍රමත් නීතිය ගැන කතා කරා. ධාරාවක් ගෙනියන සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක් තුල තියලා තියෙද්දි ඒ සන්නායක මත බලයක් ක්‍රියා කරනවා. ඊට පස්සේ බලය ඇති වෙන දිශාව හඳුන ගන්න හැටි අපි කතා කරා. සරල ධාරා මෝටරය ගැන කතා කරා. මම හිතන්නේ අපි ස්පීකර් එක ගැන එහෙම ඉවර කරා නේද පාඩම? ඒ නෝට් එක ටියුට් එක ඉවර කරා නේද සම්පූර්ණයෙන්? ඉවර කරේ නැත්තම් කියන්න ළමයි. මම හිතන්නේ ඉවර කරා. right එහෙනම් අපි අද විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන මේකේ දෙවෙනි කොටස ගැන කතා කරනවා. දැන් මේ මුලින්ම අපි දන්නවා දැන් විද්‍යාඥයෝ හඳුනගත්තා හැන්ස් ක්‍රිස්ටියන් අර්ස්ටඩ් කියන විද්‍යාඥයා හඳුනගන්නවා විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ධාරාවක් ගෙනියන සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියලා මුලින්ම හඳුනගත්තේ අර්ස්ටඩ් කියන විද්‍යාඥයා. හැන්ස් ක්‍රිස්ටියන් අර්ස්ටඩ් කියන විද්‍යාඥයා. ඉතින් එතකොට මේ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය මගින් විවිධ ප්‍රයෝජන විද්‍යාඥයෝ අත්කර ගන්නකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වුණා මේකේ අනිත් පැත්තත් හරියනවද කියලා. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලයක් තියෙනවා වගේම චුම්බකත්වයේ මගින් විදුලිය නිපදවන්න පුළුවන්ද කියන ගැටලුව ඒගොල්ලන්ට ඇති වුණා. ඉතින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා හඳුනගත්තා චුම්බකත්වයේ මගින් විද්‍යුතය නිපදවන්න පුළුවන් කියලා. මෙන්න මේ සිද්ධියට අපි කියනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. නැත්නම් මේ මූලධර්මයට කියනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. මෙතෙන්දි වෙන්නේ අපි චුම්බකත්වයේ මගින් අපිට පුළුවන් විද්‍යුත් ධාරාවක් නිපදව ගන්න. හරි? බලන්න මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ මූලධර්මය ආදර්ශනීය කරන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. මේකෙදි කියනවා මෙහෙම මේවට අවශ්‍ය දේවල් වලට ඕගොල්ලෝ මේකේ ටියුට් එක print out එකක් අරන් ඇති. වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් තුල සන්නායකයක් මම මේක දැන් සති 3ක් විතර මේ නෝට් එක ඕගොල්ලන්ට දාලා වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් තුල සන්නායකයක් නිශ්චලව තබා ඇති විට හෝ ස්ථාවර චුම්බක ක්ෂේත්‍රයක් සන්නායකයක් චලනය වන විට හෝ සන්නායකය හරහා විද්‍යුත්ගාමක බලයක් හට ගැනීම විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හැඳින්වේ. ප්‍රථම වරට විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෝට හඳුන්වා දුන්නේ මයිකල් ෆැරඩේ විසින්. හරි අපි බලමු ක්‍රියාකාරකම ළමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය ආදර්ශනය කිරීම අවශ්‍ය ද්‍රව්‍ය දණ්ඩ චුම්බකයක් නූල් පන්දුවක බටයක් ල කියලා ඩොට් එක ඒ තිත නැවතීම ආමාන 28ක පමණ තඹකම්බි මීටර 1ක් පමණ මැද බිඳු ගැලනෝමීටරයක් ඔන්න ඔය ටික ඕන. ඊට පස්සේ කියනවා බලන්න නූල් පන්දු බටය වටා තඹකම්බි යොතා දඟරයක් සාදාගෙන හිත කෙලවර රූපේ පරිදි මැද බිඳු ගැලනෝමීටරයකට සම්බන්ධ කරන්න. දැන් වගුවේ පරිදි චලනයන් සිදු කරමින් ගැලනෝමීටරයේ උත්ක්‍රමණයක් සිදු වේදයි නිරීක්ෂණය කරමින් වගුව සම්පූර්ණ කරන්න. 8-9 අවස්ථාවලදී එකිනෙකට සාපේක්ෂව උත්ක්‍රමණයේ විශාලත්වය නිරීක්ෂණය කරන්න. රයිට් මෙන්න තියෙනවා වගුව. දැන් මේ වගුවේ තමයි අපි නිරීක්ෂණ ටික සටහන් කරගන්නේ. මම ඕගොල්ලන්ට මේ පරීක්ෂණේ මේ විදිහටම කරපු එකක් තියෙනවා. බලමු අපි කොහොමද පරීක්ෂණය කරන්න කියලා. සද්ද ඇහෙනවද? මේකේ සද්ද ඇහෙනවද ළමයි?
ඇහෙනවා සර් ඇහෙනවා. එනවනේ. නවංජට ඇහෙන්නේ නැද්ද? වීඩියෝ එකේ සද්ද මං අහන්නේ. right. වීඩියෝ එකේ සවුන්ඩ් එක. හරි මං කියන්නම් බලා ගන්නකො මේ අවස්ථා ටික. දැන් ඇහෙනවද ළමයි? මැසේජ් එකක් දාන්න ඇහෙනවද කියලා? දැන් කොහමද? නෑ නේ. බලමු අපි වෙන්නේ හදාගන්න. සද්ද ඇහෙන්නේ නැද්ද ළමයි? නෑනේ. හරි. මම මුලින් ඉඳන් පෙන්නන්නම්. මේක මං කියන්නම් ඕන දැන් ටික. හරි දැන් අපි කරන්නේ බලන්න මේ විදිහට මැද බිඳුව ගැලනෝමීටරයට කම්බි නගරේ සම්බන්ධ කරගන්නවා. මුලින්ම ඔයගොල්ලන්ට ටියුට් එක තියෙනවා නම් ඒ ටියුට් එකේ අර වගුවේ පිළිවෙලටම තමයි මේ චුම්බකය චලනය කරන්නේ. ඊට පස්සේ දැන් බලන්න මේ වගුවේ පළවෙනි එක තියෙනවා චුම්බකයේ චලනයේ නගරයේ වෙතට නගරය නිශ්චලව තියෙනවා.
බලන්න දැන් චුම්බකයේ දගරේ වෙතට චලනය කරනවා දගරේ නිශ්චලව තියාගෙන. ඕලන්ට පේනවා ගැලනෝමීටරය උත්ක්‍රමණය වෙනවා එතකොට. ආයසරයක් බලන්න. ඔන්න චුම්බකයේ චලනය කරනවා දගරයේ දෙසට. රයිට්. ඒතර ඔය තමයි පළවෙනි එක. එතකොට එහෙමනම් දැන් වගුවේ නිරීක්ෂණය ලියන්න ඕන. එතකොට ගැලනෝමීටරයේ උත්ක්‍රමණයේ වේද නොවේද? එතකොට උත්ක්‍රමණයේ වේ. එහෙනම් ඔන්න පළවෙනි එක අපි බැලුවා උත්ක්‍රමණයේ වේ. ඊට පස්සේ දෙවෙනි එක. ඊට පස්සේ තියෙනවා චුම්බකයේ නගරයෙන් ඉවතට චලනය කරන්න කියලා. චුම්බකයේ මේ නගරයේ නිශ්චලව තියාගෙන චුම්බකයේ නගරයෙන් ඉවතට චලනය. ද්‍රව්‍ය මාරු කරපුවාම එන දේ බලන්න විලුට්ටා. ප්‍රතිවිරුද්ධ දෙසට චලනය වෙන්නේ. එකක් තියෙනවද වගේ? ඔව්. වගුවේ එහෙම එකක් නැහැ. දෙවෙනි පියවර බලන්න මෙහෙම තියෙන්නේ දෙවෙනි එක. චුම්බකයේ තියෙනවා දඟරයේ අසල නිශ්චලව. දඟරයේ තියෙනවා ඒත් නිශ්චලව. දෙකම නිශ්චලයි. එතකොට දෙකම නිශ්චල වෙලාවදී ගැලනෝමීටර උත්ක්‍රමණයක් උනේ නැහැ. ඊට දෙවෙනි එක තියෙනවා තුන්වෙනි එක තියෙනවා චුම්බකයේ දඟරයෙන් ඉවතට චලනය කරනවා. දඟරයේ නිශ්චලව තියෙනවා. හරි. එතකොට ඒක බලන්න කලින් මේ චුම්බකයේ පැත්ත මාරු කරලා දැන් මේ චලනය කරන්නේ. හරි චුම්බකයේ පැත්ත මාරු කරලා චලනය වෙද්දී ගැලනෝමීටරයේ උත්ක්‍රමණය වෙන දිශාවත් වෙනස් වෙනවා. මේ ක්‍රියාකාරකමේ ඔය වගුවේ පියවර ඔක්කොම ටික මේකෙදි කරනවා. මේක අර මම voice one channel එකට හදපු වීඩියෝ එක. එතකොට ඕගොල්ලෝ මේ voice one channel එකේම තියෙනවා නම් ඒකේ සද්දෙත් එක්කම මේ voice එකේ මේක play කරන්න පුළුවන්. දැන් ඒක මේ හදන්න ගියාම අපිට මේ වැඩේ කරගන්න බැරි වෙනවා පාඩම. ඒකින්ද අපි මෙහෙම බලමු මම විස්තර කියන්න. ඕගොල්ලෝ දැක්කා බලන්න ආයසරයක්. ඔන්න දැන් චුම්බකයේ ළඟ දඟරේ නිශ්චලව තියාගෙන චුම්බකයේ ඉවතට චලනය කරනවා. චුම්බකයේ ඉවතට චලනය කරත් ඒ ගැලනෝමීටරය උත්ක්‍රමණය වෙනවා. එතකොට එහෙනම් වගුවේ ඊළඟ තීරුවට ඒ කියන්නේ චුම්බකයේ චලනයේ දඟරයෙන් ඉවතට දඟරේ නිශ්චලව තියෙනවා. ඒත් ගැලනෝමීටරය උත්ක්‍රමණය වේ. එවනම් මේකේ තිබ්බේ පළවෙනි එක උත්ක්‍රමණය වේ, දෙවෙනි එක නොවේ, ආයෙ තුන්වෙනි එකත් උත්ක්‍රමණය වේ. ඊට පස්සේ ඊළඟ එකත් ඊළඟ මොකක්ද තියෙන්නේ බලමු ඉස්සෙල්ලාම. හතරවෙනි එක තියෙන්නේ චුම්බකීය නිශ්චලව තියාගෙන දඟරේ චුම්බකීය වෙතට චලනය. පස්වෙනි එක තියෙනවා ඒ චුම්බකීය නිශ්චලව තියාගෙන දඟරේ චුම්බකයෙන් ඉවතට චලනය වෙනවා. අපි මේ දෙකත් බලමු. ආයි කලින් එකමයි. චුම්බකයේ නිශ්චලව තියාගෙන බලන්නකො මොකක්ද අවස්ථාව කියලා මාත්. බලන්න දගරේ චුම්බකයේ වෙතට චලනය කරනවා. ඒතොර ඒත් ගැලනෝමීටරය උත්ක්‍රමණය වෙනවා. ඊළඟ එක තියෙන්නේ චුම්බකයේ නිශ්චලව තියාගෙන දගරේ චුම්බකයෙන් ඉවතට චලනය කරනවා.
ඔයාලා දැක්කා ඒත් ගැලනෝමීටරේ කටුව උත්ක්‍රමණය වුණා. ඊළඟ එක බලන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. චුම්බකයේ චලනයේ දඟරයෙන් ඉවතට. දඟරයේ චලනයේ චුම්බකයෙන් ඉවතට. කොහොමද එහෙම චලනය කරන්නේ? චුම්බකයේ දඟරයෙන් ඉවතට චලනය කරනවලු දඟරේ චුම්බකයෙන් ඉවතට චලනය කරනවා. ඒ කියන්නේ එකිනෙකින් ඈත් වෙනවා මේ දෙක. බලන්න චලනය කරන්නේ. එකිනෙකින් ඈත් කරනවා දෙකම ඒත් උත්ක්‍රමණය වෙනවානේ. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා චුම්බකයේ චලනයේ දඟරේ වෙතට දඟරේ චලනයේ චුම්බකයෙන් ඉවතට පරතරය වෙනස් නොවනසේ. බලමු එහෙම කොහොමද කරන්න කියලා. දැන් චුම්බකයේ දඟරයෙන් ඉවතට චලනය කරනවලු. චුම්බකයේ දඟරයෙන් ඉවතට මේ පැත්තට. එතකොට දඟරයේ චුම්බකයේ වෙතට චලනය කරනවා. මේ දෙක අතර පරතරය වෙනස් කරන්නේ නැතුව මේ දෙක චලනය කරන්නයි මේ කියන්නේ. මම වීඩියෝ එක ඔන් කරන්නේ නැතුව තිබිලා තියෙන්නේ. ඔන්න බලන්න චලනය කරන හැටි දෙකේ පරතරය වෙනස් වෙන්නේ නැතුව තියාගෙන චලනය කරන්න තියෙන්නේ. ඒකට බලන්න පරතරය වෙනස් වෙන්නේ නැතුව චලනය කරද්දී ගැලනෝමීටරය උත්ක්‍රමණය වෙන්නේ නැහැ. නේද? හරි. එපමණ ඒකත් හරි. ඊළඟ එක. ඊට පස්සේ දඟරේ චලනය චුම්බකයේ චලනය වේගයෙන් දඟරේ වෙතට දඟරේ නිශ්චලව තියෙනවා. චුම්බකයේ සෙමින් දඟරේ වෙතට චලනය කරනවා. වේගෙනුයි හිමිනුයි. ඔව්. ඒ කලින් විදියටමයි. දැන් මේ වෙලාවේදී ළමයි මේ චුම්බකයයි දඟරයයි දෙකම චලනය වුණාට ඒ දෙක අතර සාපේක්ෂ චලිතයක් නැහැ. සාපේක්ෂ චලිතයක් නැහැ. ඊට පස්සේ බලන්න ඕන වේගයෙන් චලනය කරනවා. උත්ක්‍රමණය බලන්න ඊට පස්සේ සෙවෙන් චලනය කරද්දී උත්ක්‍රමණය බලන්න.
සෙමින් චලනය කරනවා දැන්. බලන්න සෙමින් චලනය කරද්දී උත්ක්‍රමණය අඩුයි. වේගෙන් චලනය කරද්දී උත්ක්‍රමණය වැඩි. හරි. එවනම් මෙන්න අපි දැන් ක්‍රියාකාරකමේ ඔක්කොම ටික කරන හැටි කිව්වා. දැන් ප්‍රතිඵල ටික මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මම මේ ප්‍රතිඵල ටික ලියලාම කතා කරමු. චුම්බකීය චලනයේ දඟලේ වෙතට දඟලේ චලනයේ නිශ්චලව ගැලවීමේ උත්ක්‍රමණය වේ. උත්ක්‍රමණය වේ. දෙවැනි එකත් දඟලේ අසල නිශ්චලව කියනවා. දඟලේ චලනයේ නිශ්චලව එහෙනම් මේක උත්ක්‍රමණය නොවේ. ඒක නොවේ. තුන්වෙනි එක චුම්බකීය චලනයේ දඟලේ නිවතට දඟලේ නිශ්චලව කියනවා. ඒ ක්‍රමණය වෙනවා. ක්‍රමණය වේ. චුම්බකීය චලනයේ නිශ්චලව දඟලේ චලනයේ චුම්බකීය වෙතට ක්‍රමණය වේ. ළඟින්ක නිශ්චලව චුම්බකීය නිශ්චලව දඟලේ චුම්බකීය වෙතට ක්‍රමණය වේ. බලන්න ඔයගොල්ලෝ නිරීක්ෂණ කියවුවා හරියට කියලා. චුම්බකීය දඟලේ ඉවතට චලනය වෙනවලු. දඟලේ චුම්බකීය ඉවතට චලනය වෙනවා. දඟලේ ඉවතට චුම්බකීය ඉවතට පාතරේ වෙනවා. චලනය නොවේ. මේකෙන් දඟලේ ඉවතට ක්‍රමණය වැඩි වෙනවා. මේකේ ක්‍රමණය මෙන්න මේ විදිහේ ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ ක්‍රියාකාරකම කරද්දී. ඉක්මනින් ක්‍රියා ගන්නකොට ක්‍රියාකාරකම කරද්දී මොනවද ලැබෙන ප්‍රතිඵල කියලා. මේ ප්‍රැක්ටිකල් එක ඕගොල්ලන්ට එළපොතේ තියෙන ප්‍රැක්ටිකල් එක. හරිද? හරි. එතන අපි පහලින් මෙහෙම ලියමු. දැන් අපිට මේ ක්‍රියාකාරකමේ නිරීක්ෂණ ඇතුළේ ළමයි මොකද නිගමනය කරන්න පුළුවන්. ක්‍රියාකාරකමේ නිරීක්ෂණ ඇතුළේ මොකද නිගමනය කරන්න පුළුවන්. මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් දේ තමයි දඟලයේ සහ චුම්බකය එකිනෙකට සාපේක්ෂව චලනය වෙනකොට දඟලයේ විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. එකිනෙකට සාපේක්ෂ චලනයක් තියෙනවා. නේද? එක්කෝ
දඟරයයි චුම්බකයයි ඈත් වෙන්න ඕන නැත්නම් ලං වෙන්න ඕන. අර දඟරයයි චුම්බකයයි එක ළඟ තියාගෙන දෙකම එහෙම මෙහෙම කරද්දී විද්‍යුත්ගාමක බලයක් ඇති වෙන්නේ. ඒකට හේතුව තමයි මේ දෙක අතර සාපේක්ෂ චලිතයක්. දඟරය සහ චුම්බකය අතර එකිනෙකට සාපේක්ෂ චලිතයක් කියනකොට දඟරේ විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. දැන් මේකෙදි වෙන්නේ ළමයි ඇත්තටම අපි දන්නවා චුම්බකයක් වටේ තියෙනවා චුම්බක ක්ෂේත්‍රය. ඒතකොට අපි චුම්බක ක්ෂේත්‍රය අසල තමයි මේ දඟරේ තියෙන්නේ. අපි ගන්න මේක මේමයි. දැන් අපි දන්නවා මේම චුම්බකයක් තියෙද්දී මේවට ආදීනවා චුම්බක ක්ෂේත්‍රය. උත්තර ක්‍රමයෙන් බල රේඛාදී දක්ෂිණ ක්‍රමයට ඇතුළු වෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රය දැන් මේ චුම්බක ක්ෂේත්‍රයේ අසල තියෙනවා තව කම්පි දඟලයක්. මේ විදිහේ සන්නායක දඟලයක් තියෙනවා. දැන් අපි මේ චුම්බකය හරි දඟලේ හරි චලනය කරන්නේ මොකද වෙන්නේ? ඔය දඟලේ චලනය කරනවා එහෙම නැත්නම් චුම්බකේ චලනය කරනවා. ඒක මොකද වෙන්නේ? මෙන්න මේ දඟලේ අසල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනවා. අපි ඉදිරියට චලනය කරද්දී චුම්බක ක්ෂේත්‍රය වැඩි වෙනවා. චුම්බකය දඟලේ පැත්තට චලනය කරද්දී දඟලේ අසල චුම්බක ක්ෂේත්‍රය වැඩි වෙනවා. චුම්බකයේ ඉවතට චලනය කරද්දී චුම්බක ක්ෂේත්‍රය අඩු වෙනවා. මේ දෙයමනම් මේ චලනයේදී මොකක්ද වෙන්නේ? දඟලේ අසල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනවා. අන්නේ දඟලේ අසල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනකොට තමයි දඟලේ ධාරාවක් හටගන්නේ. ඒකර විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ මෙන්න මේ සිද්ධිය. ඉතින්දි මොකද්ද වෙන්නේ? සන්නායක දඟලයක් අසල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනවා. ඒකර මේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙද්දී දඟලේ විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. හරි? right අපි විද්‍යා ගන්නවාමයි. උඩටම වයින්නවා ළමයි ඒකෙන් සමාට සිග්නල් එහෙම වෙන්න පුළුවන්. අවුන් නැත්තම් පොඩ්ඩක් කියන්න මම කතා කරන එක. එහෙම ලියන්න. දඟරේ සහ චුම්බකයේ අතර सापेक्ष चलनया පවතින සෑම අවස්ථාවකදීම සාපේක්ෂ චලනයක් පවතින සෑම අවස්ථාවකදීම දඟරේ විද්‍යුත් ගාමක බලයක් හට ගන්නා බව ඉහත ක්‍රියාකාරකම අනුව පැහැදිලි වේ. ඉහත ක්‍රියාකාරකම අනුව පැහැදිලි වේ. මේදී සිදුවන්නේ
දගරය හා චුම්බකය එකිනෙකට සාපේක්ෂව චලනය වන විට දගරය සහ චුම්බකය එකිනෙකට සාපේක්ෂව චලනය වන විට සන්නායක දගරය අසල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වීමයි. සන්නායක දගරය අසල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වීමයි. ඒ අනුව සන්නායක දගරය අසල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වන විට එම දගරේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් වරහන් ඇතුලේ විභවාන්තරයක් හට ගන්නා බව ඉහත ක්‍රියාකාරකම අනුව නිගමනය කළ හැකියි. හරි. එතකොට අපි මෙන්න මේ ක්‍රියාකාරකමෙන් අපි දැකපු දේ තමයි අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ. මොකද්ද විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ? සන්නායක දගරයක් අසල චුම්බක ක්ෂේත්‍රයේ වෙනසක් ඇතිවන විට ඒ සන්නායකයේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒතර අපි මේ සිද්ධිය හඳුන්වනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. right. එතකොට තමයි මෙතෙන්දී මේ ප්‍රේරිත විද්‍යුත් ධාරාවේ දිශාව හඳුනගන්න අපි පාවිච්චි කරන්න පුළුවන් ෆ්ලෙමින්ගේ සුරත් නීතිය කියන නීතිය. ෆ්ලෙමින්ගේ සුරත් නීතිය නැත්නම් දකුණත් නීතිය කියලා. හරි බලන්න. රූපසලානේ චුට්ටක් බලන්න. මේ තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක ඍජු සන්නායකයක් චලනය කරනවා. අර කලින් වාගේ සන්නායක දගරයක් නෙවෙයි ඍජු සන්නායක. එතකොට සන්නායක දගරයක් හෝ ඍජු සන්නායකයක් මොනවා හරි එකක්. හැබැයි සන්නායකයක් වෙන්නේ. පොටු කැලක් චලනය කරාට විද්‍යුත් ගාමක බලයක් ඇති වෙන්නේ නැහැ ළම. අනිවාර්යෙන් සන්නායකයක් වෙන්නේ. නේද? එතකොට චුම්බක ක්ෂේත්‍රයක සන්නායකයක් චලනය කරද්දී ඒ සන්නායකයේ හටගන්න විද්‍යුත් ධාරාවේ දිශාව හඳුනගන්න අපි ෆ්ලෙමින්ගේ සුරත් නීතිය කියන නීතිය පාවිච්චි කරනවා. බලන්න ඕගොල්ලන්ට තේරෙනවා
මේකෙදි කරන්නේ මේමයි. අපි දකුණු අතේ මහපට කිල්ල, මැද කිල්ල, දබර කිල්ල එකිනෙකට ලම්බකව තියාගන්න. ඔය තියාගන්නේ මෙහෙම. මහපට මේ දකුණු අත අරගෙන දකුණු අතේ මහපට කිල්ල, මැද කිල්ල, දබර කිල්ල එකිනෙකට ලම්බකව තියාගන්න. මේ මගේ අත ඔයගොල්ලන්ට පේනවා වාගේ. දබර කිල්ල, මැද කිල්ල, මහපට කිල්ල එකිනෙකට ලම්බකව තියාගන්න. තියාගෙන මොකද්ද කරන්නේ බලන්න රූප සටහන. දබර ඇඟිල්ල චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. දබර ඇඟිල්ල චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. දබර ඇඟිල්ල චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට යොමු කරනවා. ඔයගොල්ලෝ පේන්නේ නැතුව ඒක මහත්යේ මේ රූපي බලන්න. දබර ඇඟිල්ල චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට යොමු කරනවා. මහපට ඇඟිල්ල චලනයේ දිශාවට යොමු කරනවා. දැන් මේ කම්බිය උඩට චලනය කරනවා. කළු පාට ඉතලින්දී ඉහළට චලනය කරනවා. ඒකනම් චලන දිශාවට මාපට කිල්ල යොමු කරනවා. එතකොට ළමයි මෙන්න මේ මැද ඇඟිල්ල යොමු වන දිශාවෙන් විද්‍යුත් ධාරාව ඇති වන දිශාව පෙන්වනවා. මේක තමයි පෙන්වන්නේ දකුණත් නීතිය කියලා කියන්නේ. අපි දෙන්නේ දකුණත් නීතිය ලියාගමු පාලිමේම. පෙන්වන්නේ දකුණත් නීතිය. මේම ලියාගන්න. දකුණතේ මහපට ගිල්ල මැද ගිල්ල සහ මහපට ගිල්ල මැද ගිල්ල සහ දබර ගිල්ල මහපට ගිල්ල මැද ගිල්ල සහ දබර ගිල්ල එකිනෙකට ලම්බකව තබා දබර ගිල්ල චුම්බක ක්ෂේත්‍රයේ දිශාවටත් දබර ගිල්ල චුම්බක ක්ෂේත්‍රයේ දිශාවටත් මහපට ගිල්ල සන්නායකයේ චලනය වන දිශාව. සන්නායකය චලනය වන දිශාවට යොමු කළ සන්නායකයේ චලනය වන දිශාවට යොමු කළ මැදගිල්ල යොමු වන දිශාවෙන් මහරාව ඇතිවන දිශාව නිරූපණය වේ. ධාරාව ඇතිවන දිශාව නිරූපණය. ධාරාව ඇතිවන දිශාව නිරූපණය වේ. හරියට. බලන්න මේකේ තියෙනවා පොඩි ක්‍රියාකාරකමක් අභ්‍යාසයක්. මේකේ තියෙනවා ළමයි චුම්බක ක්ෂේත්‍රයේ කියපු සන්නායකයක්. මේ සන්නායකය තමයි මේ රතු පාට ඩොට් එක. මේ රතු පාට ඩොට් එකක් තියෙන ඒ තමයි සන්නායකය. දැන් මේ සන්නායකේ ධාරාව ඇතුළත කරලා අපි ලකුණු කරන්න ඕනේ. දෙමින්ගේ වමත් දීගේ දාලා, දෙමින්ගේ දකුණත් දීගේ දාලා ධාරාව යන දිශාව අපි ලකුණු කරන්න. එහෙමයි කරන්නේ. හරි එතකොට දැන් කොහොමද අපි මේ සන්නායකේ දැන් මේ සන්නායකේ තියෙන බෝඩ් එකේ තලයෙන් ඇතුළට
මේ මගේ පෑන් තියෙන්නේ මම පෑන් මේ බෝඩ් එක ඇතුළට යවුවොත් අන්න ඒ විදිහට බෝඩ් එකේ තලයෙන් ඇතුළට තමයි ධාරාව තියෙන්නේ. එතකොට අපි මේ සංඥායකයේ දිගේ ධාරාව යන විදිය කොහොමද මේක ලකුණු කරන්නේ? ඔයගලන්ට මතකයි ඉඳා අපි අර චුම්බක ක්ෂේත්‍රයක දිශාව මේ මොකද්ද මේ බලය ඇති වෙන දිශාව. චුම්බක ක්ෂේත්‍රයක තියෙන සංඥායකයකින් බලය ඇති වෙන දිශාව. අපි ෆ්ලෙමින්ගේ වමත් නීතිය දාති මේ වාගේ ලකුණු කරන හැටි කතා කරා. එතෙන්දී මේ බෝඩ් එකේ තලය ඇතුළට යනවා. තලයේ තුලට බෝඩ් එකේ තලයේ තුලට දැන් මේක සංඥායකයක් කියනවා මේක. ඒතර බෝඩ් එක ඇතුළට යනවා. මේ විදිහේ තියෙන සංඥායකයකින් බෝඩ් එකේ ඇතුළට යනවා නම් ධාරාව අපි එක කතිරයක් විදිහට ලකුණු කරනවා. මේ ධාරාව මේ තලයේ තුලට අනේ ඇතුළට යනවා. ඊට පස්සේ එළියට එනවා නම් බෝඩ් එකේ තලයෙන් එළියට එනවා නම් අපි කොහොමද ලකුණු කරන්නේ? මේ බෝඩේ ඇතුළේ ඩොට් එකක් තියනවා. ටිකක්. එවනම් අන්නේ විදියටයි ලකුණු කරන්නේ. මේකේ අපි බලමු එවනම් පළවෙනි රූපෙට පළවෙනි කියන්නේ මේ අංක 5 රෝමිලක්කම් 5 කියන මෙන්න මේ මෙතෙන්ට අපි ෆ්ලෙමින්ගේ සුරත් නීතිය දාලා බලමු. දැන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තමයි උතුරේ ඉඳන් දකුණට. එවනම් n එකේ ඉඳන් s එකට මේ විදිහට ඇතුලේ උඩ කරන්නේ. උත්තර ද්‍රවය නම් දක්ෂිණ ද්‍රවය. තලයේ ඉහළට මාපටේ ඉන්න උඩ පැත්ත. මේ එහෙමනම් දැන් බලන්න මැට ඇඟිල්ල යොමු වෙලා තියෙන බෝඩ් එක ඇතුළට. මේ එහෙමනම් සංඥායකයේ ඇතුළට යන්නේ දානවා. එහෙමනම් අපි මෙතන කටිරියක් කොහොමද දාන්නේ? බෝඩ් එකේ තුලට දානවා. ඊට පස්සේ ඊළඟ රූපේ මේක බලන්න උත්තර ද්‍රවයෙන් නම් දක්ෂිණ ද්‍රවයට චුම්බක ක්ෂේත්‍රය මම අනිත් පැත්ත හරනවා මේක. ඔන්න චුම්බක ක්ෂේත්‍රය මේ පැත්ත. උඩ දබර ගිල්ල මේ පැත්ත. චලනයේ ඉහළටමයි. එවනම් බලන්න මැද ගිල්ල යොමු වෙලා තියෙන බෝඩ් එකකින් එළියට මේ මේ එතකොට එහෙමනම් මේ එළියට එනවා මැද ගිල්ල. නේද? එහෙමනම් ධාරාව එළියට එන්නේ. ඒතකොට අපි මේකේ ඩොට් එකක් කොහොම ලකුණු කරමු. ඊට පස්සේ ඊළඟ එක මේ පැත්තේ දැන් උත්තර ද්‍රවයෙන් නම් දක්ෂිණ ද්‍රවයට මේ විදිහට අපි යොමු කරනවා දබර ගිල්ල චුම්බක ක්ෂේත්‍රයේ පැත්තට. දැන් චලනයේ යාට තියෙන්නේ මොනවා අතාවරමාණී පැත්තට. ඔන්න දැන් චලනයේ මාපට ගිල්ල යාට. එතකොට දැන් බෝඩ් එකකින් එළියට එන්නේ. බෝඩ් එකකින් එළියට එනවා නම් අපි මෙතන ඩොට් එකක් තියනවා. ඩොට් එකක්. ඊළඟ එක උත්තර ද්‍රවයෙන් නම් දක්ෂිණ ද්‍රවයට යනවා මේ විදිහට චුම්බක ක්ෂේත්‍රය චලනයේ පහළට අතහින් පැත්තට ආවනවා. චලනයේ පහළට දැන් මැද ඇඟිල්ල ඇතුළට තියෙන්නේ මොනම් බෝඩ් එකේ ඇතුළට යනවා. ඒකෝ මෙතන කතිරයක් තියෙනවා. රයිට් එහෙනම් ඔන්න විදිහටයි ලකුණු කරන්නේ මේ අභ්‍යාසයේ ධාරාව ඇති වෙන දිශාවන් ටික. ලකුණු කරන්නකෝ ධාරාව ඇති වෙන දිශාවන් ටික. හරි ළමයි හරි ඊට පස්සේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ යෙදෙන අවස්ථාව විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ යෙදෙන අවස්ථාව පළවෙනි එක ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝ හරි අපි බලමු ඩයිනමෝවක් කොහොමද වැඩ කරන්නේ කියලා
ඩයිනමෝ මේ තියෙන්නේ ෆ්ලෙමින්ගේ වමත් නීතිය මේ සෝරි දකුණත් නීතිය අර ප්‍රැක්ටිකල් එක අර අපි රූප සටහන් දැක්ක එකේ ප්‍රැක්ටිකල් එක තියෙන්නේ චුට්ටක් මේක පොඩි වෙලාවක් තියෙන අපි ඒක බලලා ජෙනරේටර් පෙන්නනවා ඕගොල්ලන්ට පේනවා දැන් මෙතන තියෙන්නේ U හැඩති චුම්බකයක් ඒකේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ තියෙනවා එතකොට මෙයා දැන් සන්නායකය ඒ චුම්බක ශේෂ්ත්‍රය ඇතුලේ චලනය කරනවා. බලන්න පහළට යද්දි බලන්න. ගැලනෝමීටරේ චලනය වුණා. රබර ගිල්ල චුම්බක ශේෂ්ත්‍රය ඔන්න බලන්න ආයසරයක් දැක්කද? සම්මායකේ චලනය වෙද්දී විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ඉහළට ගනිද්දිත් ඒ විදිහටම කටු අනිත් පැත්තට යනවා ප්‍රතිවිරුද්ධ පැත්ත. සංවේදී ගැලනෝමීටරයක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. එතකොට මේකෙදි ධාරාව යන පැත්ත හඳුනගන්නේ ක්ලෙමින්ගේ දකුණත් නීතිය. generator प्रत्यावर्त धारा डायनमो මෙන්න අපි අර කලින් බලපු මේ ක්‍රියාකාරකම අපි කරන එකක් තිබ්බෙම ප්‍රැක්ටිකල් එක. ඒතර ඒකම මේ ඇනිමේෂන් එකකින් පෙන්නන්නේ. මොන බලන්න AC ජෙනරේටර් එක කොටස් ටික කම්බි දඟරයක් තියෙනවා. ABCD කියලා. ඊට පස්සේ මේ විදියට ඒ කම්බි දඟරේ චලනය කරන්න අපි දැන් තාම කාලත් නැහැ නේද ඈ කවන්න කනගමන් මේක බලාගනින්කෝ ඈ හරි මම ආයෙ චුට්ටක් මුලට යන්නම් බත් පිඟාන දෙකලා මට ඒකත් අමතක වුණා කියාගෙන අපේක හරි දැන් බලන්න ABCD කියලා මෙහෙම කම්බි දඟරයක් තියෙනවා මේ කම්බි දඟරේ දෙකලවල සම්බන්ධ කරලා තියෙනවා ස්පර්ශක දෙයකට ඒකට මේක චලනය කරන්න කරකවන්න වෙනම හැන්ඩල් එකක් දාලා තියෙනවා දැන් ලොකු ජෙනරේටර් වල නම් මේ හැන්ඩල් එක වෙනුවට පාවිච්චි කරනවා මේක කරකවන්න වෙනම එන්ජින් එකක් එන්ජින් එකකින් කරකවනවා ජෙනරේටර් වල බයිසිකල් ඩයිනමෝයේ බයිසිකල් ටයර් එකෙන් මේක කරකවන්නේ ඒ වගේ තියෙනවා ළමයි. ඒතකොට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා මේ කොටස් ටික. චුම්බක ක්ෂේත්‍රය තුල තමයි කම්බි නගරේ චලනය කරන්නේ. ඒතකොට බලන්න මේ අර
ස්ලිප් රින්ග්ස් කියලා කියනවා නැත්නම් අපි මේවා ස්පර්ශක ඇතිලි කියලා කියනවා. එතකොට ඒ වාගේ ඒ ඇතිලි දෙකෙන් බ්‍රෂ් දෙකකින් තමයි මේ විදුලිය අරගන්නේ ආකට. දැන් මේ ඇතුලේ මේ කම්බි නගරේ පොටවල් දෙක සම්බන්ධ කරලා තියෙනවා මේ ස්ලිප් රින්ග්ස් කියන ඒවාට. නැත්නම් මේ ඇතිලි වලට සම්බන්ධ කරලා තියෙනවා. සෝරි ඇතිලි නෙවෙයි පැලි වලලු. වලලු දෙකට සම්බන්ධ කරලා තියෙනවා. මේවා පැලි වලලු නෙවෙයි. පැලි වලලු කියන්නේ දෙකට පල්ලා තියෙන ඒවා. ඒතර මේක කෙලින්ම වලලු දෙකක් තියෙනවා. මේ වලලු දෙකට සම්බන්ධ කරලා තියෙනවා ඇතුලෙන් කම්බි පොටවල් දෙක. මේ වලලු දෙක ස්පර්ශ වෙලා තියෙනවා ස්පර්ශක දෙකේ. ස්පර්ශක දෙකෙන් තමයි මේ දෙපැත්තට වයර් දෙකෙන් අරගෙන යන්නේ විදුලිය. හරි. එතකොට අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ජෙනරේටර් එක. right දැන් බලන්න මේ නිල් රිය වලින් ඕගොල්ලන්ට පේනවා මේ චුම්බක දෙක අතර තියෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. අපි මේකට කියනවා චුම්බක ක්ෂේත්‍රය කියලා. ඒ චුම්බක ක්ෂේත්‍රය කියලා තියෙනවා සන්නායක දඟලක. නේද? එතකොට ඔන්න දැන් චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ සන්නායකයක් චලනය කරනවා. එතකොට මොකද වෙන්නේ? සන්නායකයේ අසල චුම්බක ස්රාවය වෙනස් වෙනවා. එතකොට තමයි මේ සන්නායකයේ ධාරාව ඇති වෙන්නේ. ඇතිවන ධාරාවේ දිශාව හඳුන ගන්න තමයි ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය පාවිච්චි කරන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. right ළමයි දැන් මෙන්න මේ විදියට තියෙනවා. අපි මෙතනින් පටන් ගන්නෙ බලන්න මේකේ AB බාහුව. දැන් අපි මේ මොහොත ගැන විතරයි හිතන්නේ. මතක තියාගන්න මේ මොහොත ගැන විතරයි හිතන්නේ. ඉතින් මේ AB බාහුව චලනය වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව. මම කියන්නේ ඕගොල්ලන්ට තේරෙනවද කියලා මේ මොහොතේ මෙයන් චලනය වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයට සමානයි. මේ පැත්තට කරකවනවා නම් චුම්බක ක්ෂේත්‍රයට සමානයි. එතකොට මේ මොහොතේ මේ කම්බි දඟරේ චුම්බක බල රේඛා එකක්වත් කැපෙන්නේ නැහැ. චුම්බක බල රේඛා එකක්වත් කැපෙන්නේ නැහැ මේ කම්බි දඟරේ. මොකද හරියටම චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තමයි දැන් කම්බි දඟරේ චලනය වෙන්නේ මෙන්න මේ වෙලාව. මේ වෙලාවේ විද්‍යුත්ගාමක බලය බිඳුවක්. ඒ කියන්නේ මේ වෙලාවේ විභවාන්තරයක් හටගන්නේ නැහැ, ධාරාවක් නැහැ. හරි. තව මොහොතක් යද්දි මොකද වෙන්නේ? ඔන්න බලන්න දැන් මොකද වෙන්නේ කියලා. දැන් මේක පල්ලෙහාට මේක වක්‍ර වෙලා කැරකෙනවා. එහෙම වක්‍ර වෙලා කැරකෙවිලි. දැන් ටික චුම්බක බල රේඛා කැපෙන්න ගන්නවා. නේද? ඊට පස්සේ මේක එනවා හරියටම ලම්බකව චලනය වෙන මොහොත. දැන් මේ අවස්ථාවේදී බලන්න මේ අවස්ථාවේදී මේ කම්බි දඟල මේ අතට යනවා. මේ අතරේ චලනය වෙනවා කියන්නේ චුම්බක බල රේඛාව වල හරියටම ලම්බකව යනවා. එමනම් මෙන්න මේ වෙලාවෙත් තමයි මේ දඟලේ විද්‍යුත්ගාමක බලය උපරිම වෙලාව. right දැන් මම මේ වෙලාවේ අපි මේ පිටුවල පෙන්නකම් ඉඳලා මම ප්‍රාමදයක් කරගුණාට පස්සේ ඒකම මම දෙවිදි වමන් කිව්වේ ඔත් බලන්න මෙන්න මේ මොහොත. දැන් AB බාහුවට මේ දාන්න. AB බාහුව පල්ලෙහාට චලනය වෙන්නේ පහළ. අපි ෆ්ලෙමින්ගේ සුරත් නීතිය දානවා මේ. ෆ්ලෙමින්ගේ සුරත් නීතිය. හරි. එතකොට එහෙනම් කොහොමද අපි කරන්නේ? උත්තර ද්‍රවයේ ඉඳන් දක්ෂිණ ද්‍රවයට මේ පැත්තේ ඉඳන් දක්ෂිණ ද්‍රවයට චුම්බක ක්ෂේත්‍රය. එතකොට බලන්න මේකේ ඩබල් ඇන්ගල් දාලා තියෙනවා මේ පැත්ත. හරිද? චුම්බක ක්ෂේත්‍රයේ පැත්තට ඩබල් ඇන්ගල්. ඊට පස්සේ මහකට ගිහින් චලනයේ පැත්තට මේ විදිහට හැරෙන්න බෑ නේද?
දමන කිල්ල ඔන්න චුම්බක ක්ෂේත්‍රයේ පැත්තට හැරෙවුවා මහපට කිල්ල චලනයේ පැත්තට AB භාගය. එහෙමනම් දැන් AB භාගයේ B ඉඳලා A දක්වා ධාරාව එනවා. B සිට A දක්වා එනවා. එළියට එන්නේ ධාරාව. ඊට පස්සේ අනිත් පැත්තේ භාගයකට දානවා. අනිත් පැත්තේ භාගය දැන් ඒ කියන්නේ CD භාගය උඩට එන්නේ තමයි. ඉහළට එන්නේ. එහෙනම් මාපට කිල්ල ඉහළට චුම්බක ක්ෂේත්‍රයේ පැත්ත වෙනසක් නැහැ ඒ පැත්තටමයි. එහෙනම් ධාරාව යනවා බෝඩ් එක ඇතුළට. ඒ කියන්නේ B නම් C දක්වා යන ධාරාව. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ මේ වට අර්ධයේදී මේ භාගෙදී විදුලිය ගමන් කරනවා B C B A විදියට. DC BA වක්‍රය යනවා. ඔන්න විදුලිය යනවා. ඔන්න බලන්න මීටරෙත් එක්කම පෙන්නනවා දීගෝම් ආයේ ලම්බක වෙටි ආයේ වැඩට ආවා බිඳුව වුණා දාන්න. right දුන්න අනිත් පැත්තට යනවා ආයේ. දැන් අපි ගන්නවා මේ භාග දෙකට වෙන වෙනම මේ විදිහේ දක්වන්න තියෙනවා. කවුමක් යන කන්ද ඒ අතට මම පෙන්නන්නම්. ඔන්න බලන්න. දැන් මේ දාලා තියෙන්නේ AB භාගවල. ඔන්න AB භාගවල දානවා. AB භාගවල චලනය වෙන්නේ ඉහළට මාපට ගෙන්නේ ඉහළට. චුම්බක ක්ෂේත්‍රයේ උතුරේ යන දකුණට. දැන් AB භාගවල දැන් බලන්න ධාරාව යන්නේ A වල ඉඳන් B වල. ඊට පස්සේ අනිත් භාගවලට දානවා CD වල. බලන්න CD වලට දාපුවා CD භාගව පහළට යන්නේ මාපට ගිහින් පහළට හැරෙවුවා චුම්බක ක්ෂේත්‍රයේ පැත්තටමයි ධාරාව එන්නේ. එහෙමනම් ධාරාව යන වක්‍රය කියන්නේ බලන්න A B C D විදිහට කරගන්න. ඉස්සෙල්ලා භාගෙදි කරගන්නේ B C D A දැන් භාගෙදි කරගන්නේ ඊළඟට A B C D ඔන්න ධාරාව කරගන්න. ඔන්න බලන්න ගැලනෝමීටරය යන ඒ උඩරිම වෙලා ආවෝ බිඳුවට ආව හරියට රම්බක වෙනවා. ඉතින් මේක තමයි ඔන්න ඔය විදිහට දිශාව මාරු වෙවි දෙපැත්තට ධාරාව යනවා. හරි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ගැලනෝමීටරේ ක්‍රියාත්මක වෙන්නේ. මේකේ තව එක දෙයක් ඕගොල්ලන්ට කියනවා මේක ලොකුවට හිතන්න එපා. AC කරන්ට් එකක නැත්නම් අපි කියනවා ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක අපි අඳින වක්‍රයක් තියෙනවා. ඒ වක්‍රය ඇති වෙන හැටි තමයි මේ පෙන්නන්නේ. දැන් මේ මොහොත ගන්නකො මේ මොහොතේ මම කිව්වා දඟලේ චලනය වෙන්නේ හරියටම චුම්බක ක්ෂේත්‍රයට ලංබව. මේ වෙලාවට. එතකොට මේ මොහොතේ විද්‍යුත් ගාමක බලයක් ඇති වෙන්නේ නැහැ. බිඳුවක්. එවනම් ප්‍රස්ථාරය එතනින් පටන් ගන්නවා. බලන්න ඕගොල්ලන්ට ප්‍රස්ථාරයුත් එක පෙන්නනවා මේක. ඔන්න ප්‍රස්ථාරයක් තියෙනවා ගැලනෝමීටරයක් පෙන්නනවා. ඔන්න බිඳුවේ ඉඳන් කැපෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මේකෙදි වෙන්නේ චුම්බක බල රේඛා ටික ටික කැපෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එතකොට චුම්බක බල රේඛා කැපෙන ශීඝ්‍රතාවය ටික ටික වැඩි වෙද්දී විද්‍යුත් ධාරාව විද්‍යුත් විභවාන්තරයක් වැඩි වෙනවා. ප්‍රස්ථාරය ඔන්න බලන්න වැඩි වෙලා බලන්න උඩරිම වෙන තැන හරියටම දඟලේ ලම්බක වෙලාවේදී දැන් විද්‍යුත් ගාමක බලය වල උපරිමයි. ඇයි මේ ලම්බක වෙලාවේදී උපරිම වෙන්නේ? දැන් මේ වෙලාවේදී බලන්න මේ AB CD බාහුව දෙක හරියටම චුම්බක ක්ෂේත්‍රයට ලම්බව තමයි යන්නේ. ඉහළ පාර කරන්නේ මේ පාර දෙනවා D වලින් ඉහළට. එතකොට ඒක තප්පරයක් ගත්තොත් ඒ තප්පරය ඇතුළේදී කැපෙන චුම්බක බල රේඛා වැඩිම ප්‍රමාණයක් කැපෙන්නේ මේ වෙලාවේ. ඒක නිසා මේ වෙලාවේ තමයි විද්‍යුත් ගාමක බලය වැඩි. ඒ මොකද චුම්බක ක්ෂේත්‍රය වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩිම වෙන්නේ මේ වෙලාවේ. හරි. ඊට පස්සේ එතන පහු කරපුවාම මොකද වෙන්නේ? ඔන්න චුම්බක බල රේඛා කැපෙන වේගය අඩු වෙනවනේ. එතකොට විභවාන්තරයක් ටික ටික අඩු වෙනවා. ගැලනෝමීටරේ ධාරාවක් ටික ටික අඩු වෙනවා. අඩු වෙලා ආයි සමාන්තරව චලනය වෙන වෙලාවෙදී ඔන්න ආයි බිඳුව වෙනවා. බලන්න දඟලේ සමාන්තර වෙද්දී විභවාන්තරයක් ප්‍රස්ථාරය බිඳුවයි ඔන්න ගැලනෝමීටරේ පාඨාංගය බිඳුවයි. හරියටම දැන් සමාන්තරව චලනය වෙනවා. ඊට පස්සේ ආයි අනිත් වක්‍රය ඊළඟ වක්‍රයේදී ඔන්න ධාරාව පැත්ත මාරු වුණා. උපරිම වෙනවා ටික ටික ගිහින් හරියටම ලම්බක වෙද්දී ඔන්න විද්‍යුත් ගාමක බලය දැන් උපරිමයි විභවාන්තරයේ උපරිමයි ප්‍රස්ථාරය.
ඊට පස්සේ ඊළඟට ආයේ චුම්බක බල වේගයක් හැදෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. අඩු වෙද්දී විද්‍යුත් ගාමක බලයක් ටික අඩු වෙනවා විභවාන්තරයක් අඩු. මෙන්න ප්‍රත්‍යාවර්ත විද්‍යුත් තරංගයේ වක්‍රය ඇතිව නැහැ. හරි එහෙනම් මම හිතන්නේ ඕගොල්ලන්ට පැහැදිලි ඇති ප්‍රත්‍යාවර්ත ඩයිනමෝව ක්‍රියා කරන හැටි. right මේ තියෙන්නේ ඔය එක එක වක්‍රය තියෙනකොට මේ ලම්බකව තියෙන වෙලාවේදී බිඳුවයි ඊට පස්සේ sorry ලම්බකව නෙවෙයි සමාන්තරව චලනය වෙන මොහොතේදී විද්‍යුත් ගාමක බලය බිඳුවයි ලම්බකව චලනයේ මොහොතේ තමයි උපරිම වෙන්නේ ඒ විදිහට එක එක අවස්ථාව මේ නෝට් එකේ තියෙනවා මම හිතනවා ඔයගොල්ලෝ මේක print එකක් අරන් ඇති හරි තමයි ලියමු අපි මෙහෙම මේකේ තියෙනවා බලන්න උඩ ඡේදෙ මෙහෙම තියෙනවා ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝවක පරිවර්ණය කළ කියන්නේ අර විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක් ආලේප කරපු නිසා පරිවර්ණය කළ තඹ කම්බි කොටවල් ගණනාවක් ඔතන ලද ඍජු කෝණාශ්‍රාකාර දඟරයක් ඊ අක්ෂය වටා භ්‍රමණය කළ හැකිසේ ඊශාවකට සවි කොට ඇත දඟරයේ දෙපස උතුර හා දකුණ චුම්බක ද්‍රව දෙකක් තබා රූපේ දැක්වෙන ලෙස ප්‍රබල චුම්බක ශේෂයක් දඟරය හරහා ඇති කොට ඇත. හරි. ලියන්නකෝ පල්ලෙයා ඉන්නේම චුම්බක ශේෂ්ත්‍රය තුල සන්නායක දඟරේ චලනය කිරීමේදී චුම්බක ශේෂ්ත්‍රය තුල සන්නායක දඟරේ චලනය කිරීමේදී දඟරේ අසල චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වීම සිදුවේ. එම චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වීමට ළමයි මෙහෙම හදාගන්න චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට කියන. චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුරූපව ශීඝ්‍රතාවයට අනුරූපව කම්බි දඟරයේ විද්‍යුත් ගාමක බලයද වෙනස් වන අතර ඒ සිදුවන ආකාරය පහත රූප සටහනේ දැක්වේ. right ඊට පස්සේ ළමයි පොඩ්ඩක් මේම ලියන්න චූටියට ලියන්න වෙයි අකුරු මදි නම් මේ ඉඩ මදි නම් අකුරු පොඩියට ලියන්න
මේ රූපය ගැන පොඩි විස්තරයක් මම කියන්නේ. පහත රූපයේ එක දෙක හා පහ එක දෙක සහ පහ යන අවස්ථාවල එක දෙක සහ පහ යන අවස්ථාවල කම්බි දඟලය කම්බි දඟලයේ AB හා CD බාහු CD बाहु चलने वन्ने चुंबक क्षेत्रेट समांतरव බැවින් චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව බැවින් එම අවස්ථා තුනේදී කම්බි දඟරය මගින් චුම්බක බලරේඛා කැපීමක් සිදු නොවන නිසා විද්‍යුත් ගාමක බලයක් ඇති නොවේ. අවද දෙක හතර අවස්ථාවේදී ABCD बाहु චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව චලනය වේ. पुत्री එහිදී හටගන්නා විද්‍යුත් ගාමක බලය
එහිදී හටගන්නා විද්‍යුත්ගාමක බලය උපරිම අගයක් ගනී. හරි. ඉතින් ඔන්න විදියට තමයි ළමයි මේ ප්‍රස්ථාරය හැදෙන්නේ. ඒකට මේවෙන් ගොඩාක් එහෙම දරුණු ප්‍රශ්න අහන්නේ නැහැ. ඕගොල්ලන්ට මේ සිද්ධිය තේරෙනවා නම් ඒ හොඳටම ඇති. ඒකම මේ දඟරේ පොටවල් වලින් අර චුම්බක බල රේඛා කැපෙන ශීඝ්‍රතාවය වැඩි වෙද්දී හටගන්න විද්‍යුත්ගාමක බලයත් වැඩි වෙනවා. ඔයගොල්ලෝ අර වීඩියෝ එකේ පැහැදිලි වෙක දකින්න ඇති. හරි. එහෙනම් ඊට පස්සේ අපි බලමු මෙන්න මේ දැන් අපි ළමයි මේ පාඩමේදී උදාහරණ කීපයක් කතා කරා. ඊයේ සතියේ අපි කතා කරා ස්පීකර් එක වැඩ කරන හැටි. එතකොට මේ කෙටි ප්‍රශ්න අහලා තියෙනවා විභාගෙදී විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය යෙදෙන අවස්ථා කියලා. විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය යෙදෙන අවස්ථා. දැන් අර ස්පීකර් එක ළමයි වැඩ කරන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයෙන් නෙවෙයි. මේ පාඩමේ ওই උපකරණ ගැන අපි ඉගෙන ගන්නවා ඔක්කොම ගැන. ඔයගොල්ලෝ පාඩලා ගන්න දැන්. ඒක වැඩ කරන්නේ කොහොමද? එතෙන්දි මූලධර්මය මොකද්ද? මූලධර්මය තමයි චුම්බක ක්ෂේත්‍රයක තියපු ධාරාවක් ගෙනියන සන්නායකයක් මත ඇතිවන බලය. ඒ කියන මූලධර්මය අනුව තමයි ස්පීකර් එක වැඩ කරන්නේ. හැබැයි මයික්‍රොෆෝන් එක වැඩ කරන්නේ කෙලින්ම විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය. මොකද විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය කියන්නේ මොකද්ද කියන්නේ? චුම්බක ක්ෂේත්‍රයක සන්නායක දඟරයක් අසල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනකොට සන්නායක දඟරයක් අසල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනකොට සන්නායක දඟරේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒක තමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය. එතකොට මේ මයික්‍රොෆෝන් එක කියන එක වැඩ කරන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය. අපි බලමු මයික්‍රොෆෝනේ වගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයෙන් ක්‍රියා කරන උපකරණ කීපයක් අපිට ඊළඟට ආයේ තියෙන්නේ. හරි. ඉස්සෙල්ලාම සල දඟර මයික්‍රොෆෝනය. ළමයි දැන් මයික්‍රොෆෝන් වර්ග කීපයක් තියෙනවා. මයික්‍රොෆෝන් වර්ග කීපයක් නෙවෙයි ගණනාවක් තියෙනවා. එක එක જાතිය මයික්‍රොෆෝන් තියෙනවා. හරි? ඒ අතරින් එක මයික්‍රොෆෝනයක් තමයි මේ සල දඟර මයික්‍රොෆෝනය කියලා කියන්නේ. මේ වචනෙන් අල්ලගන්න සල දඟර කියන්නේ මේකේ තියෙනවා හෙලවෙන දඟරයක්. හෙලවෙන දඟරයක් තියෙනවා. ඒකයි සල දඟර මයික්‍රොෆෝනය කියලා කියන්නේ. ඒතර ඕගොල්ලන්ට එහෙමනම් දැන් පැහැදිලි වෙන්න ඕනේ. අපි මේ එන්නේ කොතෙන්ටද කියන එක මතකයි අපි පළවෙනි මේ පාඩමේ අද පළවෙනි ක්‍රියාකාරකමේදී කතා කරා. බැලුවා චුම්බක ක්ෂේත්‍රයක චුම්බකයක් අසල කම්බි දඟරයක් චලනය කරනකොට කම්බි දඟරේ ධාරාවක් ඇති වෙනවා. ඔන්න ඕක තමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා තමයි. බලන්න මේ සල දඟර මයික්‍රොෆෝනේ මේ ඉස්සරහින්ම තියෙන්නේ ඉදිරියෙම තියෙන ළමයි අර මේ ඔය මයික් එකේ තියෙන ඉස්කෝලේ ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ඉස්කෝලේ කතා කරන මයික් එකේ නේද? ඒකේ තියෙනවා පොඩි දැලක් පාරක්. ඔයගොල්ලෝ රැස්කීම් වලදී කතා කරනවා. නේද? පොඩි දැලක් පාරක් තියෙනවා. මේකින් අර අභ්‍යන්තර කොටස ආරක්ෂා කරනවා. මේ දේවල් මොනවා හරි ප්‍රයෝජන වෙනවා. ඒක ඇත්තට මේ මයික්‍රොෆෝන් එකේ ඇතුලේ වැඩ වලට මේකෙන් විතර ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේක ආවරණ. අපි කතා කරලා කිව්වේ කියලා එහෙම විශ්වෙදි නේද? ඒක ඇතුළට යන එක වළක්වන්න වෙන්නේ සමහර මේක තියෙනවා. ඒකෝට ඒක ආවරණය. මේ ආවරණයට ඇතුලෙන් තියෙනවා ප්‍රාචීරය කියලා එකක්. මෙන්න මේක අනි වැදගත් එකක් තමයි මේ ප්‍රාචීරය කියන්නේ චූටි මේ බොහොම සැහැල්ලු මොනවද ඒක? ප්ලාස්ටික් නෙවෙයි ළමයි ඒක බහුවවයවිත ද්‍රව්‍යයකින් හදපු පොඩි පියනක් වාගේ. ප්‍රාචීරය කියන්නේ ඒ වගේ චූටි පියනක් වාගේ එකක්. අර ඔයගොල්ලෝ දැකලා ඇති මං හිතන්නේ අර මොනවද ළමයි අර තියෙන්නේ මේ
කඩවල රුපියල් 5ට විතර තියෙන අර චූටි හැන්දක් දාලා පොඩි කප් එකක්. ඔයගොල්ලෝ චූටි ළමයි කනවා හරියට. නේද? චොක්ලට් වාගේ જાතියක් ඇතුලේ තියෙන්නේ. ඒතර පොඩි හැන්දෙන් අර ආහාර කන්නේ. නේද? එතකොට මේ පොඩි පියනක් තියෙන්නේ ඒකේ. පියන කියන්නේ මේ පොඩි කවරෙත් එක්ක උඩ පියන නෙවෙයි. අන්න ඒ වගේ ප්‍රාචීරයක් වාගේ. ඒ බොහොම තුනී එකක්. බොහොම තුනී හරි සියුම් පියනක් වාගේ එකක් මේ තියෙන්නේ. ඒකට කියනවා ප්‍රාචීරය කියලා. ඊට පස්සේ මේ ප්‍රාචීරයට බලන්න සම්බන්ධ කරලා තියෙනවා කම්බි දඟලයක්. ඒ කම්බි දඟලේ තියෙන්නේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇතුලේ. දැන් මේක අතර ස්පීකර් මැග්නට් එක වගේ එකක්. මැද තියෙනවා කුහරයක්. ඒ කුහරය තුල තමයි කම්බි දඟලේ තියෙන්නේ. දැන් අපි කතා කරද්දී ළමයි අපේ දොඩි තරංගය මේම ගිහින් හැප්පෙනවා මේ ප්‍රාචීරය. දොඩි තරංගයේ ප්‍රාචීරය හැප්පෙද්දි මොකද වෙන්නේ? මේ ප්‍රාචීරය හෙලවෙන්න ගන්නවා. මේම ඉදිරියට පිටිපස්සට ප්‍රාචීරය හෙලවෙන්න ගන්නවා. එතකොට ප්‍රාචීරයට සම්බන්ධ කරලා දිනවා කම්බි දඟලය. දැන් ප්‍රාචීරය ඉහළට මේම ඉදිරියට පිටිපස්සට හෙලවෙද්දී කම්බි දඟලය ඉදිරියට පිටිපස්සට චලනය වෙනවා. එහෙමනම් දැන් ඔළුවේ තියෙන්න ඕන ඔයගොල්ලන්ට අර ක්‍රියාකාරකමේ අපි දැකපු කම්බි දඟලේ ඉදිරියට පිටිපස්සට චලනය වෙද්දී ගැලනෝමීටරය මොකද වෙන්නේ? ගැලනෝමීටරේ කටුව මේම දෙපැත්තට එනවා. විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. එහෙමනම් මේකෙත් වෙන්නේ මොකක්ද වෙන්නේ? කම්බි දඟලේ චුම්බකය තුල ඉදිරියට පිටිපස්සට මේම චලනය වෙද්දී මේ කම්බි දඟලේ විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. ඒ ඇතිවන විද්‍යුත්ගාමක බලය තමයි මෙන්න මේක. මෙන්න ප්‍රස්ථාරේ විද්‍යුත්ගාමක බලය පැත්ත වෙනස් වෙනවා, අඩු වැඩි වෙනවා. ප්‍රින්සිපල් හයියෙන් කතා කරද්දී මේම යනවා ඇතිවන විද්‍යුත් ධාරාව. ඒ කියන්නේ කටහඬට අනුරූප විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා මයික්‍රොෆෝන් එකේ. එතකොට මේක වැඩ කරන්නේ කොහොමද? විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයේ මත. හරි? දැන් ඊට පස්සේ මේ විද්‍යුත් ධාරාව යවනවා ස්පීකර් එකට. එතකොට ස්පීකර් එකෙන් ආවම මොකද කරන්නේ? අනිත් පැත්තට ගාම වෙනවා. නේ? ස්පීකර් එකට අපි දැක්කනේ ගිය සතියේට කලින් සතියේ නේද? ස්පීකර් එකට විද්‍යුත් ධාරාව වුණාම මොකද වෙන්නේ? ස්පීකරෙන් ධ්වනි තරංගය හදනවා. නේ? එතකොට මයික්‍රොෆෝන් එකකින් කරන්නේ කටහඬට අනුරූප විද්‍යුත් ධාරාව හදනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයේ. ඒ විද්‍යුත් ධාරාව වැඩි කරලා දෙනවා ස්පීකර් එකට. ස්පීකර් එකෙන් මොකද කරන්නේ? විද්‍යුත් ධාරාවට අනුරූප ශබ්දය එළියට දානවා. හරි. එහෙමනම් මෙන්න මේක තමයි ළමයි මයික්‍රොෆෝනේ වැඩ කරන ක්‍රම. අපි චුට්ටක් ලියා ගමු මේම. හරි. මයික්‍රොෆෝනේ ඉදිරියේ කතා කරන විට මයික්‍රොෆෝනේ ඉදිරියේ කතා කරන විට ධ්වනි තරංගය ප්‍රාචීරයේ ගැටීම නිසා ඒ ඉදිරියට සහ පසුපසට
ඒ ඉදිරියට සහ පසුපසට චලනය වීම සිදුවේ. ඉදිරියට සහ පසුපසට චලනය වීම සිදුවේ. එවිට ඊට සම්බන්ධ කම්බි දඟරයේද චුම්බක ක්ෂේත්‍රය තුළ ඉදිරියට සහ පසුපසට චලනය වීම සිදුවේ. ඉදිරියට සහ පසුපසට චලනය වීම සිදුවේ. එවිට දඟරයේ අසල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වන නිසා දඟරයේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වීම සිදුවේ. right. ඊට පස්සේ බයිසිකල් ඩයිනමෝ මෙන්න ඊළඟ එක විද්‍යුත් මේ චුම්බක ප්‍රේරණ මූලධර්මය අනුව ක්‍රියා කරන ඊළඟ උපකරණය. අපිට තව දවසකට යන්න වෙයි නේද ළමයි මේ පාඩමට. ටිකක් තියෙනවා. ප්‍රැක්ටිකල් එක බලන්න ගිහින් ගොඩක් වෙලාව ගියා. දෙකක්. right කමන්නේ බලන්නත් ඕනේ. මේ සලදඟර මයික්‍රොෆෝනේ මම වැඩ කරන හැටි පෙන්නන්න ඕගොල්ලන්ට චුටි වීඩියෝ එකක් තියෙනවා ඒකෙත්.
පොඩි එකක් වීඩියෝ එකක් බලන්න මේ තියෙන්නේ මයික්‍රොෆෝන් එකේ ඇතුලේ කොටස් ටික තියෙන හැටි. අර ඉස්සරහා කැලේට කියන්නේ වින්ඩ් ස්ක්‍රීන් එක. රොන්නෝක ඇතුලේ තමයි ළමයි තියෙන ප්‍රාචීරයයි, කම්බිදගරයයි, චුම්බකයයි. දැන් අපි කතා කරද්දි මෙන්න මේ ප්‍රාචීරය තමයි සෙල වෙන්නේ. එතකොට ඒ ප්‍රාචීරයට සම්බන්ධ කරපු කම්බිදගරයත් හෙල වෙනවා ඊට අනුරූපව. එතකොට කම්බිදගරයේ විද්‍යුත් ධාරාව ඇති වෙනවා. ඒ ඇති වෙන විද්‍යුත් ධාරාව වැඩි කරලා තමයි යවන්නේ ස්පීකර් එකට. හරි. අපි ඊළඟට බයිසිකල් ඩයිනමෝ වැඩ කරන හැටි චුට්ටක් කතා කරමු. බයිසිකල් ඩයිනමෝ ඔයගොල්ලෝ දන්නවා ළමයි. මේ බයිසිකල් ඩයිනමෝ ඇතුලේ තියෙන්නේ චුම්බකයක්. මේ තියෙන NS කියලා ගහලා තියෙන්නේ මේ චුම්බකයක් තියෙන්නේ. එතකොට මේ චුම්බකය වටේ තියෙනවා කම්බි දඟරයක් නේද? එතකොට චුම්බකයේ වටේ මේ කම්බි දඟරේ තියෙනවා. මේ තියෙන කම්බි දඟරය. දැන් මොකද වෙන්නේ? මේ චුම්බකයේ සම්බන්ධ කරලා තියෙනවා ඇක්සල් එකකට කූරකට. ඒ කූර ගිහින් සම්බන්ධ වෙනවා රළු හිසට. මේ රළු හිස තමයි බයිසිකල් ටයර් එකේ ස්පර්ශ කරලා තියන්නේ. බයිසිකල් ටයර් එකේ ස්පර්ශ වෙන විදියට පහත් කරගන්න ඕනේ මේ ලයිට් එක පත්තු කරගන්න මේ. එතකොට මොකද වෙන්නේ? බයිසිකලේ පදිද්දී ටයර් එකේ ගෑවිලා තියෙන මේ රළු හිස කැරකෙවෙනවා. ඒ රළු හිසට සම්බන්ධ කරලා තියෙන චුම්බකය කැරකෙවෙනවා. එහෙමනම් කම්බි දඟරේ අසල චුම්බකයේ චලනය වෙනවා බයිසිකලේ ගමන් කරද්දී. එතකොට කම්බි දඟරේ අසල චුම්බකයේ චලනය කරද්දී කම්බි දඟරේ විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. එහෙමයි සිද්ධ වෙන්නේ. හරි අපි චුට්ටක් ලියාගමු මේ ගැන. එහෙම ලියන්න. බයිසිකල් ඩයිනමෝවක් තුල වලයාකාර චුම්බකයක් හා වලයාකාර නෙවෙයි ළමයි සිලින්ඩරාකාර සිලින්ඩරාකාර චුම්බකයක් හා ඒ අසල පරිවෘත තඹ කම්බි දඟරයක් ඇත. පරිවෘත තඹ කම්බි දඟරයක් ඇත. පරිවෘත තඹ කම්බි දඟරයක් ඇත. චුම්බකය සම්බන්ධ කළ ඇක්සලය කෙලවර චුම්බකය සම්බන්ධ කළ ඇක්සලය කෙලවර ටයරය හා ස්පර්ශ වන රළු හිස ඇත. ටයරය හා ස්පර්ශ වන රළු හිස ඇත.
බයිසිකලේ පැද යාමේදී රළු හිස කැරකෙවෙන අතර එවිට කම්බිදඟරේ ආසල චුම්බකය භ්‍රමණය වේ. චුම්බකය භ්‍රමණය වීමේදී කම්බිදඟරේ විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වීම සිදුවේ. හරි. ඒ ඇති ළමයි. අපිට තව බලන්න ලොකු ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා. අපි මේක වෙන දවසකට දාගමු තව දවසක්. නේද? දැන් මේක දැන් අපි 10 වෙනකම් කරත් ළමයි මේ කොටස ඉවර කරගන්න බැරි වෙන නිසා පොඩි ගමනක් ගියන උත්තාවේ. ඒකින්ද ඇත්තරම චුට්ටක් මහන්සි තියෙනවා. ඒකින්ද අපි මේ අනිත් දවසේ ඊටු ටික කරමු. මං ළඟ දවසක් දාගන්නවා. අද හිට බ්‍රහස්පතින්දා. උදේවරුවල ඉස්කෝලේ යන ළමයි මේ මට මැසේජ් එකක් දාන්න මෙතන ඉන්නවා නම් ඉස්කෝලේ යන අය. සිකුරාදා උදේ ඉස්කෝලේ යන අය මැසේජ් එකක් දාන්න ඉන්නවා නම්. සිකුරාදා උදේ ඉස්කෝලේ යන අය නැද්ද? දමදිනිය අය නාරම්මල් ළමයි මලීෂා ඉස්කෝලේ යන්නේ නැද්ද? සිකුරාදා එමුණොත් අපි සෙනසුරාදා උදේ 8ට 8 නම් නෙවෙයි 9 විතර වාගේ බැරිද? සෙනසුරාදා උදේ 9 විතර වාගේ. නෑ මං ඕගොල්ලන්ට දැන් මේ මැසේජ් එකක් දාන්නම්. අපි රෑ වෙලා කරමු. රෑ 8 9 හමාර ඒ වාගේ දවසක් දාගමු. මං ඒ මැසේජ් එකක් දාන්නම්. කෝල් එකක් දෙන්නම්. ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ට මට මැසේජ් එකක් දාන්න විදියක් නෑ. ඊමේල් විතරයිනේ තියෙන්නේ. ඒකයි මම මේ දැන් මේ සම්බන්ධ වෙලා ඉන්නලා එහෙනම් මට කියන්නකෝ අපි සඳුදා සඳුදා 8ට විතර බැයිද ළමයි? සඳුදා 8ට 8:00ට බැයිද? 8:00ට බැයි සඳුදා. පුළුවන් සර්. 8:00ට බැරි නම් මට මැසේජ් එකක් දාන්න 8:00ට බෑ කියලා.
ඉරිදා මොකද? ඉරිදා. ඉරිදා පුළුවන්ද? 7ට 8ට බැරි කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න ඉරිදා. හරි. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ ඉරිදා පුළුවන් බවයි. නේද? එහෙමනම් අපි මතක තියාගන්න ඉරිදා 7ට විතර වාගේ අපි වෙලාව දාන්නම්. එතකොට ඒ ටයිම් එකේ ඕගොල්ලන්ට හවස පුළුවන් ඇතිනේ. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ගැටලුවක් තියෙන කෙනෙක් ඒ කියන්නේ ඉරිදා සාමාන්‍යයෙන් 7න් පස්සේ මට මැසේජ් එකක් දාන්න දැන්. හරි. පුළුවන් නේ. හරි එහෙමනම් ඉරිදා අපි දාමු 7ට හෝ 8ට ඒ වාගේ වෙලාවට මේ අනිත් දවසේ පන්තිය දාගමු මේ. හරි එහෙමනම් අද අපි නතර කරනවා පන්තිය. right. शुभ रात्रि।